මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා ගිරිඋල්ල කුඩගම්මන පදිංචි ලක්ෂ්මන් ජයතිලක පුතණුවන් මානෙල් ශ්‍රියානි ජයතිලක දියණිය නාලිනී ඒකනායක ලේලිය සහ ඩී.එම්. චන්ද්‍රපාල බෑණනුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2022 වර්ෂයේ මාර්තු මාස 4 වන දිනට පරලෝ සැපත් වී වසර 2ක් සපිරෙන කුඩගම්මන පදිංචිව සිටි විශ්‍රාමික පාඨශාලා පරීක්ෂක සීමු ජයතිලක පියාණන් හා ඇලිස් අමරසිංහ මෑණියන් ඇතුළු පරලෝ සැපත් ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කොට පින් බලාපොරොත්තු වෙන තැනක වෙසේනම් පින් අනුමෝදන් කොට නිවන් සුව පැතීම ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. තව තවත් මෙවැනි වූ ශාසනික සේවාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබීමට මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතරොමේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංයජමානෝ ලෝකස්මින් තීති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ සහභාගී වෙන පින්වතුන් ප්‍රමුඛ මෙම මොහොත ධර්මානුශාසනාවක් සවන් දීමට සූදානම් වෙන්නා වූ සදහැවතුනි, අනුග්‍රහක බවතුන් අපට නිවන් මාර්ගට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමති ද්වාරින් ධර්ම දේශනාවක් කියන නිදහස් මාතෘකාව ලබා දී තිබෙනවා. එනවා අපේ දහම් පෙළවල් වල අපි ඊළඟට දේශනා කිරීමට නියමිත මාතෘකාවක් තෝරා ගන්න කල්පනා කරනු ලබනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පවතිනා වූ ගරු පුද්ගල කියන සූත්‍රය. එතන ගරු කියන වචනය සිංහලෙන් ගරුද ගුරු කොට ගන්නවද කියන එකත් හිතලා බලන්න ඕන කාරණයක්. යම් යම් දේවල් ගුරු කොට ගන්නා සහ නොගන්නා වූ පුද්ගලයන් වශයෙන් සමාජයේ මේක බෙදලා තිබෙන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ. එතකොට වර්තමානයේ ඉන්න මිනිස් සමාජය පිළිබඳ විග්‍රහයක් සහ උන්ගේ අනාගතය පිළිබඳ විග්‍රහයක් ඒකේ පවතින්නේ. කවුරුද වෙන්න ඕන නැත්තේ, කවුරුද වෙන්න ඕන, කොතෙන්ද යන්න ඕන කියන කාරණාව ඉතා පැහැදිලිව මේකේ කරුණු 4ක් යටතේ පැහැදිලි කරලා තිබෙනවා. එතකොට මේ චරිත සියල්ලම වර්තමාන සමාජයේ දැක ගන්නට නැහැ. දැක ගන්න නැත්තේ අර ධර්මය මුල් කොටගෙන බලාපොරොත්තු වෙන සමාජයට අදාළ පුද්ගලයෝ තමයි දැක ගන්න නැත්තේ. අනිත් අය දැක ගන්න තියෙනවා. එතකොට තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ ගත්තාම ඒ පුද්ගලයොත් සමාජයේ ඇති වෙනවා. ඒ පුද්ගලයා මනින්නේ එතන ඇදුමින් නෙවෙයි. එතකොට ස්ත්‍රී පුරුෂ භාවයනොත් නෙමෙයි, ගිහි පැවිදි භාවයනොත් නෙමෙයි. මේ කියන ගති ලක්ෂණ ඇතිද නැතිද? ඒ අනුව තමයි පහළ සිට ඉහළට මේ පුද්ගලයන් 4 දෙනා නම් කරලා තිබෙන්නේ. ඔය චත්තාරෝ මේ වික්කවේ පුද්ගලා සන්තෝ කියන එක ඇතුළු මහන්නේ මේ සමාජයේ සංවිජ්ජමාන කියන්නේ දකින්න ලැබෙනවා කියන එක පුද්ගලයෝ 4 දෙනෙක් දකින්න ලැබෙනවායි කියන එක. එහෙනම් ලෝකෙම ඉන්නේ පුද්ගලයෝ 4 දෙනයි කියන එක නෙමෙයි. මේ බෙදීම් වලට අනුව මෙන්න මේ චරිත ලක්ෂණ අනුව පුද්ගල කොට්ටාස 4ක් ඉන්නවා කියන එක. තථාගතයන් වහන්සේම කතමේ චත්තාරෝ කියලා කවුද 4 දෙනයි කියලා ඊට පස්සේ පෙන්නනවා එක එක්කෙනාගේ හැටි. අනේ එතනදී අපිට හොයාගත්ත කෝක ඉද වික්කවේ ඒකච්චෝ පුද්ගලෝ. අර මහණෙනි එක පුද්ගලයෙක් ඉන්නවා. අය ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද ගිහියෙක්ද පැවිද්ද කියලා කියන්නේ ඇඳුමෙන් කියන්නේ නැහැ. නමුත් ඔහුගේ ක්‍රියාකාරකම් තුළ ඔහු කවුද කියලා කියනවා. න සීලගරු හෝති න සීලාධිපතෙය්‍යා න සමාධිගරු හෝති න සමාධිපතෙය්‍යා න පඤ්ඤාගරු හෝති න පඤ්ඤාධිපතෙය්‍යා.
ඔන්න චරිතය. ඒ බුදුදහමේ පැත්තටවත් ආවේ නැති කියලා කිව්වම හරි. ඒ කියන කාරණාවල. ජීවිතයේදී පඬිවරුන් විසින් සුදුසුයයි කියලා වර්ණනා කළ බුදුවරුන්ට වඩා පහළ මට්ටමේ අය පඬිවරු කියන්නේ. උගතුන් නියතුන් විසින් අනුමත කළා වූ පණ්ඩිත පඤ්ඤත්තං සත්පුරුෂ පඤ්ඤත්තං කියලා කියන්නේ. මේ යහපත් ශික්ෂණ ක්‍රමයන් ජීවත් වීම සඳහා ගුරුකට ගන්නෙත් නැහැ, ගරුකට ගන්නෙත් නැහැ. ඒක තමයි මේ පළවෙනි වතෙන් පෙන්වන්නේ න සීල ගරු හෝති. සීලයට ගරු කරන්නේ නැහැ. නැත්තම් ගරු කරන්නේ නැහැ, නැත්තම් ගුරුකට ගන්නෙ නැහැ. සීලයට යටත්ව වාසය කරන්නේ නැහැ කියන එක තමයි සීලාධිපතියා කියලා කියන්නේ. අධිපත්‍ය කියලා කියන්නේ. පාඨශාලාධිපති. පොලිස් ස්ථානාධිපති. එතකොට ඒ අධිපතිතුමාගේ නීතියට යටත්ව තමයි මේ ආයතනය පවතින්නේ. අර වගේ සීලයට යටත්ව වාසය කරනවා නම් තමයි සීලාධිපතියෝ කියලා කියන්නේ. නමුත් මෙතන මේ සීල කතාව ටිකක් ගැඹුරු කාරණයක්. අර එක එක පුද්ගලයාට තියෙන සීලේනේ වර්තමාන සමාජයේ තියෙන්නේ. පංච සීලය, අට සීලය, දස සීලය, සාමණේර, සාමණේරි, සෞපසම්පදා. එතකොට ඒක වුණත් මෙතන ගරු කියන්නේ එක කියනවට නෙමෙයි. කියවනවට නෙමෙයි. ඒ වයින් කියවෙන ප්‍රතිපත්තියේ ඉන්නවා නම් ඊළඟ කටයුත්තට ලේසි කියන එක. දැන් ඔය මෙහෙම කල්පනා කරන්නකො. යම්කිසි පුද්ගලයෙක් ඒවා උදේට කීවට නැත්නම් සමතියේදී කීවට ඊට පස්සේ පස්පවලින් නිරත වෙලා ඉන්නවා. ඒ පුද්ගලයාගේ හිතේ එතකොට ස්පාසුවක් නැහැ. විවේකයක් නැහැ. සැනසෙල්ලක් නැහැ. මොකද මේ සමාජයට හොරෙන් කළ කියලා දේවල් නිතර හිතට එනකොට ඒකේ වදයක්, කරදරයක්. අනිසා අර අනවජ්‍ය බව කියලා එකට කියන්නේ නිවැරදි බව කියලා. නිවැරදි බවක් නැතුවම වැරදි බවක් කරපුවාම මේක සිතට වද දෙනවා. එතකොට එතනින් එහාට සමාධි පැත්තට යන්න බෑ වදත් එක්කලා. එතකොට මේ සීලය බුදු සමය තුළ පෙන්වන්නට පෙර තමයි ඔය ශික්ෂාපද මට්ටමේ සංවරයක් ලෝකෙට පැහැදිලි කරලා තිබෙන්නේ. අපිත් ඒක බුදුදහමේ නිවන් මාගේ යටපත් වූ සමාජය තුළ පසුගිය කාලයක් වාන තුළ ඒක බෞද්ධයන්ගේ සීලයේ වශයෙන් සලකනු ලැබුවා. නමුත් ඒක සීලයේ වශයෙන් සැලකුවාට කියනවා වරුණාම ඒකේ ආවරණය ලබා ගන්නෙ නැහැ. එතකොට ගෙදරට 5ක් සහ පොයට 8කුත් සාමණේර භූමියට 10කුත් උපසපන් භූමියට ශික්ෂා පද නැහැ. නමුත් ඒ මොහොතට සිහියෙන් යුක්ත වීම තුළින් සිදුවෙන දේ වළක්වා ගන්නට අවශ්‍ය ඇවැත් කියන වචනයක් පෙන්වන්නේ. ඇවැත් සිද්ධ නොවෙන්න වග බලා ගන්න ඕන. ඇවැත් සිද්ධ වුණොත් එලි කරලා හදා ගන්න ඕන කියන එක තමයි පවතින සීලයේ තියෙන්නේ. නමුත් මේ සිල් ඔක්කොම රකින්න අය ජීවිත අවසානයේදී පිනෙන් හෝ පවෙන් හෝ පරලෝක යන බව ඔක්කොටමත් පාංශුකුල් දෙනවා. සිල් රැක්කත් දෙනවා නැතත් දෙනවා. චාරිත්‍රයට දෙනවද නැත්නම් සිල් රැක්කට පරලෝ යනකොට මේ පරදත්ත උපජීවික වෙයි කියලා දෙනවද කියලා තම තමන් හිතලා බලන්න ඕනේ. මොකද හරියට සිල් රැක්කා නම් ඒක දෙන්න ඕන නැහැ. එතකොට ඒක ගරු කරන්නේ නැහැ කියන්නේ ඒ පද යටතේ ඉන්නේ නැහැ කියන එක තමයි ආධිපත්‍යයක් නැහැ කියලා කියන්නේ. මෙතන තවත් එකක් තියෙනවා හැබැයි. ඔය ඕනෑම තැනක ඉඳලා පංචශීලයේ සිට උපසපන් සීලය දක්වා ඕනෑම තැනක ඉඳලා තව ධර්මයේ තේරුණාම රකින්න ඕන තව සීලයක් තියෙනවා. ආර්යකාන්ත සීල. ආර්යකාන්ත සීලයටත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නෑ. අර නම් ගිහි තියෙනවනේ පංචශීලයේ ගෙදරට පොයට 8 සීලය පොඩි හාමුදුරන සාමාන්‍ය දස් සීල අවැත් දෙසීම උපසම්පදායට කියලා. මේකට එහෙම නෑ. ස්ත්‍රී පුරුෂ හැම දිනාටම ආර්යයන් කැමති කියලා තියෙනවා තවත් දෙයක්. අන්න ඒක තේරුම් ගත්තාම ඒ සිල්වත්කම පිටපැත්තෙන් පාලනය කරගන්න එකක් නෙමෙයි ඇතුළතින් මේ වැරදි නැතුවම තියෙන එක. එතකොට ඒ ආධිපත්‍යයට යටත් කියන එකකින් ඒ යටතේ තමයි ප්‍රතිපත්තිකාමී වෙන්නේ. එතකොට මේ පළමුවෙන් පෙන්වන්නේ මේ මොකක්වත් නැති. සීලයක් නැහැ,
සීලේ ආධිපත්‍යයක් නැහැ, ගරුත් නැහැ. එනේ එතනින් එහා පැත්තට ඔහු ගැන කතා කරන්න ඕනේ නැහැ. මොකද සමාධියට යන්න බෑ අවුල් සාගතසෙන්. සිත සංසුන් වෙන්නේ නැහැ. කලබලකාරී දේවල් තියෙනකොට ඒවා මතක් කරලා වද දෙනවා. ඕව බලෙන් යට ගහගෙන ඉන්න බෑ. ඉතින් එකක්ම හැදෙනවා නැත්නම් ලෙඩ හැදෙනවා. එතකොට අර ඒවා එහෙම වරදක් නැහැ කියන එක තමයි සිල්වත් කියන්නේ. එතකොට ස්වභාවයෙන්ම හිත අනවජ්‍ය නැත්නම් නිවැරදි වෙවින් සංසුන්. අන්න එහෙම මේ අධ්‍යාත්මික ගමන් මගේදී Taman නිවැරදි වෙන එක ඊළඟ ගමනට උදව් වෙනවා. දැන් මෙයාගේ සිල් නැති බැවින් සමාධියකුත් නැහැ. ප්‍රඥා ගැන කවර කතාවද? ප්‍රඥාවකුත් නැහැ. අන්න උපතින් බෞද්ධයෙක් වුණාට උපතින් ආගමිකයෙක් වුණාට ශික්ෂාපද කියෙව්වට මේ ත්‍රිවිධ මාර්ගයේම භාවිතයක් නැති පුද්ගලයා තමයි මේ ප්‍රත්‍යඥ පුද්ගලයා නැත්තම් නරකම පුද්ගලයෙක් වශයෙන් මේක පෙන්ලා තිබෙන්නේ. හිතේ එහෙම අයත් ලෝකේ ඉන්නවා කියන එකනේ පෙන්වන්නේ. ලෝකේ වෙන රටවල් ගැන කවර කතාවද? බෞද්ධ පවුල් වලමත් සීලය උදේට කියලා කඩන සහ සීලය ගැන සැලකිලිමත් නැති මම මෙහෙමයි යෝකට කියන්නේ. සතුටු මරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. හැබැයි ඉතින් බල්ලෙක් එහෙම උගල වැටලා තිබිලා අහුනොත් මරන්නේ නැහැ. පූසෙක් එහෙම. හැබැයි හාවෙක් හරි මීමින්නෙක් හරි වැටලා අහුනොත් එහෙම සතුන් මරන්නේ නැහැ කියන පොරොන්දුව අමතක වෙලා මාංශ ලෝභය ඉස්සර වෙනවා. එතකොට එතන අර කරන්නේ නැහැ කියපු වචනේ ප්‍රතිපත්තියක් වශයෙන් නෙවෙයිනේ කරලා තියෙන්නේ. කඩලා ඒ ප්‍රතිපත්තියක් වශයෙන් නිකන් කියලා තියෙන්නේ. අවශ්‍ය වෙලාවට කඩන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඒක නෙමෙයි සීලය කියන්නේ. ප්‍රතිපත්තියක් නම් ප්‍රතිපත්තියක්. සාමාන්‍යයෙන් ඔය බුද්ධ කාලීනව මම දකින්නේ නැහැ. අද වගේ කෘෂිකර්මාන්තය සඳහා වසවිස පාවිච්චි කරන්න ඕනේ කියලා නිසා ඒ වගේ කතා කරලත් නැහැ. අනිත් ඒක පෙන්වන්නේ වැලකිය යුතු දෙයක් වශයෙන් ප්‍රාණඝාතයේ මිනිස් මනුස්ස ඝාතනය පිළිගත්තේ නැහැ ජීවත් වීමේ ආයතය තුල අනතුරුව මස් පිණිස සතුන් මැරීම තමයි ප්‍රාණඝාතය කියලා හඳුන්වන්නේ. එහෙනම් අනිත් සතුන් මරන්න එපාද කියලා මගෙන් අහන්න එපා. නමුත් ජීවත් වෙන්න ගියාම අපේ ජීවිත බේරෙන්න දෙන්නේ නැතුව ඩෙන්ගු මදුරුවට බිලි දීලා ඒ ජීවිත බේරලා හරියන්නේ නැහනේ. අපේ ජීවිත බේරා ගන්න ඕන ඔවුන්ගේ ජීවිත ගැන එහෙනම් සෞඛ්‍ය විද්‍යානුකූලව කටයුතු කරන්න වෙනවා. දරුවන්ට වී ටික ගෙදර ගිහින් දෙන්න ඕන. එහෙනම් කුඩිත්තන්ගෙන් එක බේරා ගන්න වෙනවා. නමුත් එතන පවතින්නේ අර කියන එක නෙමෙයි. මේකේ මේවා විස්තර කිරීමේදී පින්නන්නේ වෙන්නේ මස් පිනිස කියන වචනය. අර මස් පිනිසනේ අර ප්‍රාණඝාතන් මරන්නේ නැහැ කියලා අහුනහම හාවගේ මස් මතක් වෙනවා රහ. අන්න එහෙම අනිකුත් කාරණා සම්බන්ධයෙන් කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණාට පස්සේ කරනවා නම් ඒකේ කියන්නේ අදාළ තැනට සීලය මතක් වෙන්නේ නැහැ කියන එක. ඒකයි සීල ගරු නොවෙන්නේ නැහැ කියන එකේ තේරුම. දැන් එයාට ඒ Taman අතින් සිදුවන වැරදි මුල් කොටගෙන නිරන්තරයෙන් පශ්චාත්තාපය තියෙනවා දවල්ට නැත්නම් රැයට කල්පනාවට එනවා. ඒ බඳු පුද්ගලයෝ මම දැකලා තියෙනවා හරියට අර මේ එක තැනක ඉන්න බැලුව නලියනවා වගේ කියලා. මොකද සිත අවුල් එක විදිහකට තියාගන්න බෑ. එතකොට මෙන්න මේ ලෞකික වශයෙන් ගත් කල මේ සංසුන් සිතකින් ඉන්නට මේ සීලය ප්‍රතිපත්තිකාමී වශයෙන් උදව් වෙනවා කියන එකෙන් නෙමෙයි. එහෙනම් සීල ගරු නැත්නම් සමාධිත් නැහැ ප්‍රඥාත් නැහැ පළවෙනි චරිතේ ඊට වඩා විග්‍රහ කරන්න ඕන නැහැ අපිට අනික් වේ කාලය ගන්න තියෙන නිසා. අහකට දාන්න ඕන පුද්ගලයා කිව්වට කමක් නැහැ. සසුන් ගමන් මගක් නැති පවපුරව ගන්න පුද්ගලයයි කියලා. ඉදපන වික්ක ඒකච්ච පුද්ගලෝ සීල ගරු හෝති සීලාධිපතෙය්‍යෝ. එතනින් එහාට හැබැයි න සමාධි ගරු හෝති න සමාධිපතෙය්‍යෝ න පඤ්ඤා ගරු හෝති ඒ ටික දන්නේ නැහැ. අරක දන්නවා. එහෙම ප්‍රතිපත්ති මේ වශයෙන් පොරොන්දු වුණා නම් පොරොන්දුව කඩන්න නැතුව ඉන්නවා. ඒ යටතේ ඉන්නවා කියන තමයි අධිපතෙය්‍යෝ කියන එකේ තේරුම. ටිකක් අරට වඩා ඉස්සරහට ඇවිදින් එතකොට අරක සීල් කියනවා විතරයි කිව්වට රකින්නේ නැහැ මේකේ රැකීමක් තියෙනවා. අන්න දැන් මේ සීලෙන් අර සිත නිවැරදි කරගත්තොත් ඒ වැරදි නොකිරීම තුළ කාලයක් හිටියොත් එහෙම. ඒක අපිම දන්නවා ස්වභාවයෙන්ම අර වදවේද දෙන කාරණා අර හොරමරකම් බොරු කරපු කාරණානේ හිතට ඇවිදින් එක්ක බොරු සාක්ෂි දීප එකක් හරි බොරුවක් කරපු එකක් හරි මම මෙහෙම කළා නේද කියලා පශ්චාත්තාපේ තියෙන්නේ. ඒ පසුතැවිලි වෙන්න කාරණා එන්නේ නැතුවම සිත ස්වභාවයෙන්ම ටිකක් තැන්පත්. ඒතකොට අර සමාධියට යන්න ලේසියි. බලෙන් යට කරලා ලබා ගන්න සමාධිය නෙමෙයි මේ කතා කරන්නේ ලෝකෝත්තර සමාධිය නෙමෙයි සාමාන්‍ය පුද්ගලයන් වශයෙන් ගත් කල සමාධි කියන එකේ තේරුම
ඔය හිතට එන එක එක කරදරකාරී කලබලකාරී විවිධ අරමුණු වෙනුවට ඔයන් නැතුව පැයක් හමාරක් දවසක් හමාරක් විනාඩි 15ක් 20ක් එහෙම ඉන්න පුළුවන් ස්වභාවයන් තියෙනවා හිතේ. ඒ අර නිවැරදි වුණාම ඒවා Tamanට වද දෙන්නේ නැහැ. නමුත් අවුල් මනසෙන් ඉන්න පුද්ගලයාට එහෙම ඉන්න බෑ විනාඩියක් දෙකකට ඉන්න බෑ අර පරණ ඒවා මතක් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ සීලය සමාධියට ප්‍රත්‍ය වෙනවා කියන එක කියන්නේ ඔන්න ඔය ශික්ෂාපද කියන එක නෙමෙයි ඒක වරද නොකිරීම Tamanගේ හදවතේ හෘද සාක්ෂියේ වැරද්ද නැති නිසා ඒක පස්සේ මතක් වෙලා පශ්චාත්තාපයක් දෙන්නේ. දැන් මේ කියන සමාධිය ඉන්හාට උදව් වෙනවා. මෙතන මේ පෙන්වන සමාධිය කියන එක බුදුදහමේ සඳහන් ලෝකෝත්තර සමාධිය නෙවෙයි. ඔය වන්දනා කරලා ටිකක් වෙලා ඉන්නකොට බුදු ගුණයක් වඩලා ටිකක් වෙලා ඉන්නකොට එහෙම නැත්නම් තවත් ඒ වගේ සිත එංගක වෙලා බනහලා ටිකක් වෙලා ඉන්නකොට නිකන් පස්සේ කාලේ වෙලාවක තේරෙනවා නැකිටින්න හිතෙන්නේ නැති සිතේ 아무තු සංසුන් බවක්. අර අවුල් වේවුල් හිතට ආපු නැති අවස්ථාවක්. මෙන්න මේක රහ වැටෙනවා තේරුම් ගත්තාම සමහර අයට. අර සිතට විවිධ දේවල් එනකොට ඒකේ දුක තියෙනවා ඒවා නැති සිතක් තියෙනවා කියලා තේරෙනකොට ඒකේ රහ වැටෙනවා. ඔය භාවනාව කියන පන්ති ක්‍රමයේ භාවනාවට ඔය තරම් මිනිස්සු ලැබිත් ඔන්න ඔය කාරණා නිසා අර තමන්ගේ තියෙන දුක් කාරණා ටික පැයකට හරි අතෑරලා දාන්න ඉන්න පුළුවන් ඒගොල්ලෝ පුරුදු කරගත්ත පුරුද්දක් තියෙනවා. නමුත් මේක බුදුරජාණන් වහන්සේ ලෝට ඉදිරිපත් කරපු එකක් නෙවෙයි. සිදුහත් කුමාරයා ගෙදර ඉඳලා ඔක අතෑරලා කලයට ගියන් පස්සේ කැලේ හිටපු අය කලේ ඕක තමයි. බුදුන් වහන්සේ ඉදිරිපත් නොකළ ධර්ම කරුණක් වෙනකොට ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ වෙනත් ක්‍රම මගින් නොවුන් මේ සිතට එන විවිධ කලබල වලින් මිදිලා ඉන්න ක්‍රම හෙව්වා. ඔය ගමෙත් තියෙන්නේ හොයන එක. හිතේ අමාරුව හැන්දෑවට බීලාවේදී මුදියා ගත්තාම හෙට උදේ වෙනකම් මතක් වෙන්නේ නැහැ. එතකොට අර බීලාවේදී මත්වීම තුළ දුකට හේතු හිතට එන්නේ නැතුව මතක නැති වුණා. ඒක උනේ මත්වීම තුළ. ඒ වගේ මේ යමක් දැනෙන්නේ සිතට ආවොත් හොඳයි සිත අරමුණක් බවට පත් කරගත්තොත් ඒක බලවත් වෙනකොට අනිත්වට එන්න ඉඩ නැහැ හිතට. බුදු ගුණයක් හරි බුදු පිළිමේ හරි මෛත්‍රී හරි ආදි වශයෙන් සමන් අරමුණක් කරගෙන ඒක නැවත නැවත වඩලා පැයක්මාරක් ඒකේ ඉන්න පුරුදු වුණොත් ඒකේ ඉන්නතුරු අනිත්වට ආසනේ ඉඩ නැහැ. දැන් මම මෙතන ඉන්නතුරු මේ ආසනේ සැපයි මෙයා ඉන්න ආසන සැප නැහැ කියලා හිතන්නකො මේක ඉඳ ගන්න ආසාවෙන් ඉන්නවා. නමුත් මම නැකින්නතුරු ඒකෙන් ඉඳ ගන්න බෑනේ කාටවත්. අනේ වගේ අරමුණ සංසුන් ඒක ස්ථිරව තියෙනවා කියන එක නෙවෙයි ඒක නැවත නැවතත් ඒකම එනවා. මොන මොකුත් එන්නේ නැති නිසා ඒක තියෙනවා වගේ දැනෙනවා. පැයක් තිබුණොත් පැය මේක අරමුණක හිටියා කියලා දැනනොත් ඒකම නැවත නැවත ඇවිදින් ගියා ඇරුණාම ඒක ස්ථිරව තියෙන්නේ නැහැ. මොකද මේ සිතේ සම්බන්ධයෙන් පෙන්වන්නේ යං ඒවං ලහු පරිවත්තං ඇති දන් චිත්තං කියලානේ. හටගත්ත ගමන් නැසෙන එකක් සිත කියන්නේ කියලා. නමුත් ඒකම නැවත උපදිනකොට ඒක තියෙනවා වගේ තේරෙනවා. දැන් තමන්ට වද දෙන කාරණා මේ නිසා එන්නේ නැතුවම මේකට හොඳට ලෝභ වැඳ ගන්නවා නැත්නම් ආසාවක් ඇති කර ගන්නවා. ඔන්න වර්තමාන සමාජයේ බුදුදහම ගැඹුරට හදාගත්තේ නැති අය හොයාගත්ත සමාධිය ඔන්නම එකක් ලෞකික සමාධිය. මේකේ ඉන්න කැමති. ඉතින් ඒ නිසා ඒකට හුරු කරනවා නැවත ඒක යෙදීමෙන් ඉන්න කාලය වැඩි කරගන්න පුළුවන්. විනාඩියේ පිටිනම් විනාඩි 2 3 4 5 පැය භාගේ පැය 2 3 දක්වා දිනු කරන්න පුළුවන්. නමුත් ඒක පුරු නොකළොත් ආපහු ටික ටික කාලය අඩු වෙලා නැතුවම යනවා. මන්දයත් ඒක අර සිතට එන්න තියෙන කාරණා නැති කරලා නෙමෙයි දුකට කාරණා යටපත් කරලා තියෙන හංගලා. ඉතින් එහෙම සමාජයක් එදා තිබුණ නිසා තමයි මේ සමාධිගරු කියලා පෙන්නන්නේ. මේක බුදුදහමේ පෙන්වන එක නෙමෙයි. ඊට ඉහා පැත්තට බුදුදහමේ ප්‍රඥාගරු කියලා එකක් තියෙනවනේ ඒකත් එක්කලා ගන්න ඕනේ. ඒකේ තමයි මේ කාරණා ටික පෙන්වන්න තියෙන වැඩිපුර වෙලාවක්. නමුත් ඒ විවිධ අරමුණු හිතට ආපුවම ඒකේ තියෙන වදේ ගැන දන්නා පුද්ගලයාට ඒවා නැතුව යම් කාලයක් ඉන්න කැමති නම් ඒකේ වදයක් නැති බව තේරුම් ගත්තාම වදේට වඩා වදේ නැති තැනටලා ඉන්න කැමතියි. එතකොට ජීවත් වෙනකොට සහෝස් ගමාදේ ගරුකට ගන්නවා නැත්නම් ගුරුකට ගන්නවා එහෙම නැත්නම් ඒක පිළිගන්නවා. මේ කරදර නැතුව ඉන්න පුළුවන් තැනක් තියෙනවායි කියලා. මේ කරදර නැති ඉන්න පුළුවන් තැන පුරුදු කිරීම තමයි බුදුදහමේ පහළ වෙන්න ඉස්සෙල්ලා හිටපු අය කැලේට ගිහින් දිග්ගු කාලීනව මහන්සි වුණේ. කැම බීම අඩු කරලා බාහිර සමාජයට මුහුණ දීලා අරමුණු වෙන්න නොදී
වනාන්තරගත වෙලා ඒක තමයි ඒක අර බලෙන් යටපත් කිරීම කියන අර්ථයෙන් තමයි ඔය අත්තකලමතාන යෝගීවත් තමාතාවන නැත්තම් ශරීර දුක් දීම කියලා කියන්නේ. මොකද ඒකට එන්න තියෙන හේතු තියෙනවා නමුත් බලෙන් තමයි යටපත් කරන්නේ. ඉතින් මේක කොතරම් දුර යනවද කියන එක කියනවා නම් මේ අපේ අර අපිට හටගන්න රූප ශබ්ද ගන්ධ රස හිත වෙනුවට මේකම හිතට ඇවිදින් පරලෝ යනකොට මේක උදව් වෙනවා ප්‍රතිසන්දි ලබන්න. දැන් පව හිතට આવොත් පවනේ පරලෝ යන්න උදව් වෙන්නේ. එතකොට මිනිසුන් අතරින් බැහැර වෙන්න වෙනවා. පින හිතට આવොත් අඩු පින මධ්‍යම පින උපරිම පින කියලා මිනිසුන් අතර හෝ දෙවියන් අතරට. අරක පුරුදු කරලා තිබුණොත් ඒක හිතට આવොත් ඒක පුංචි මට්ටමක් නෙමෙයි රූපාවචර අරූපාවචර කියලා තියෙනවා. එයින් ගියොත් රුපිය අරුපි බමතල අතරට. එතකොට සසර ගමන නතර වුණේ නැහැ. නමුත් හොඳ වුණා. අපාය යනවට වඩා මිනිස් ලෝකේ හොඳයි. මිනිස් ලෝකෙට වඩා බඹලෝ යන එක හොඳයි. හොඳයි කියලා උපකල්පනය කළාට ඒක සැබෑ ගමනක් නෙමෙයි. එහෙ ගිහින් එහෙන් නිදෙන්න තැනක් නැහැ. ආය ආපහු මෙහෙ එන්න වෙනවා. මේ සසර දුකින් මිදෙන දොරටුව තියෙන්නේ දුක් විඳින සහ සැප විඳින කියන මේ එක පැත්තකට ආය අතර නෙමෙයි. ඒ දෙකම මධ්‍යස්ථව බලන්න පුළුවන් ජීවිතයක් ගත කරන අයට. දැන් බලන්නකෝ අපාගත සත්‍යය කියලා කියන්නේ අපට පේන්නේ නැති සත්‍යය හෝ පේන සත්‍යය. උන්ට මේ කියන බණත් තේරෙන්නේ නැහැ නේද? ඒක විඳගෙන ඉන්න වෙනවා. දුක දැනගත්තට දුක බව වුන් දන්නෙත් නැහැ හේතුව දන්නෙත් නැහැ. සමාජයේ හිතනට වඩා එහායි මම දකිනවා මේ සූත්‍රවල දෙවියන් කියලා කියන්නේ සැපම විඳින අය. ලෞකික සැප. හිතුව පැතුව ගමන් දිගටම ජීවිතාවසානය දක්වාම තියෙනවා. එතකොට ඒගොල්ලන්ට දුක තේරෙන්නේ නැහැ. නමුත් බුදුදහමේ දුක හේතුව දැකලා දුකින් මිදෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට දුක තේරෙන්නේ නැත්නම් දුකින් මිදීමක් ඕන නැහැනේ. එතකොට ඒක බුදුදහමේ පෙන්වන්නේ දුස්තක්ෂණයක් කියලා. ඒ කියන්නේ අදාළ කටයුත්ත කරන්න බැරි. අපාගත සත්‍යයටත් බෑ. රූපී අරූපී බමතල ඉන්න අයටත් බෑ. අපේ පොතේ නම් දෙවියෝ මග ඇරලා තියෙනවා. නමුත් මං හිතනවා දෙවියන්ටත් ඒක තමයි වෙලා තියෙන්නේ කියලා. අර ආක්ෂණ සූත්‍රයට අනුව. අපට සැප දුක නිති පෙරලේ දෙක නිති පෙරලේ රිය සකල. එතකොට අපට ජීවිතේ දෙකම එනවා. අන්න දෙකම නිසා ඇති වෙන සැලීම් හදන්න මේක උදව් වෙනවා. දෙකම නිසා ඇති වෙන ඇලීම් ගැටීම් දෙකම හදලා ඇලෙන්න ගැටෙන්නේ නැතුව ඉන්න මේ දෙකටම මුහුණ දෙන්න පුළුවන් වෙන්න වෙනවා. අර එකක් තිබුණාට ඒක කරන්න බෑ. මෙන්න මෙහෙම මේ සමාධි ගරුණාට සමාධියෙන් ධර්මයේ තේරුම් නොගෙන යන සමාධිය ලැබෙන තැන් බුදුදහමේ පෙන්වන සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවීම සාක්ෂාත් වූ තැන් නෙමෙයි. නිවීම වගේ සැනසුමක් තියෙන නිවීමටපත් නොවන සමාධි කියන එකයි එකෙන් කියන්න තියෙන්නේ. ඒක එදා සමාජයේ ඒකේ පැත්තට ගන්න වෙනවා. භික්ෂුන් වහන්සේලා හෝ ධර්මයේ තේරුම් ගත්ත අතර නම් ඕක නෙමෙයි තියෙන්නේ. වර්තමානයේ ධර්මයේ තේරුම් නොගත් සීලේ ගරුකොට ගත්ත අය සීලාධිපත්‍යකටයි ඉන්න පුළුවන් ඉන්නවා. සමාධිය තියෙන අයත් සමාධි ගරුකොට සමාධි අධිපති කොට ගත්ත අය ඉන්නවා. නමුත් ඒක එහෙම ඉන්නකොට තේරෙන කාරණයක් තමයි Tamanගේ සංසුන් බවක් තිබුණාට Taman සතු චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ දුර්වලකම් මෝඩකම් කෙලස් තාමත් තියෙනවා කියන එක Tamanටයි තේරෙන්නේ. ඒ නිසා මේවා අත්දැකීම් වෙනවා. මගේ ජීවිතෙත් මම ওই 81 ඉඳලා ওই පාරේ ආපු කෙනෙක්. ඒ නිසා මටත් ඒ අත්දැකීම් තියෙනවා. කොතරම් මේ කෙලස් යටපත් කර සමාධිය වැඩුවත් ඒක කෙලස් ආපු දවල්ට සමාධිය ඉවරයි. බිමටම වැටෙනවා. ඒකයි පිරිහෙනවා කියලා කියන්නේ සමාධිය. දැන් බුදුදහම යාවසන්තා සමාපatti කියලාත් කියනවා. එහෙම නැත්නම් ලෝකෝත්තර සමාධි කියලා කියනවා. පිරිහෙන්න එන්න දේවල් යට වෙච්ච නැහැ. එහෙනම් අන්න දැන් මේ සීල ගරු නැහැ, සමාධි ගරු නැහැ, ප්‍රඥා ගරු නැහැ පළවෙනි පුද්ගලයා. දෙවෙනියට සීල ගරු තියෙනවා. සීලගරු සීල ආධිපතයයන් තියෙනවා. නමුත් ධර්මයේ තේරුම් ගත්තේ හිත ගැන බැලුවේ නැත්නම් ඒ පුද්ගලයාට සමාධිය නැහැ. සමාධි ගරුත් නැහැ, සමාධි ආධිපත්‍යත් නැහැ. අන්න දෙවෙනි පෙරක් වශයෙන් තමයි එහෙමනම් ඔබට සිල්වත්කමේ පිහිටා සිත හුරු කළොත් සංසුන්න ඉන්න පුළුවන් කාලයක්. පැයක් හමාරකට දවසක් විතර ඉන්නත් අයත් ඉන්නවා. මේ ලෝකේ ಜಾති අතහැරලා 아무තු තැනක ඉන්න පුළුවන්. මේ ලෝකේ වෙන කරදරේ නැහැ. එන්නේ නැත්තේ කාරණාව එන්න ඔබේ හිත ඉඩ නැහැ. පස්දොර යමු වෙලා නැහැ. මනෝද්වාරයක හිත හුරු කරගත්ත තැනක ඉන්න ආරමුණක ඒකේ අනිත්‍ය එන්නේ නැති නිසා යම්කිසි උපේක්ෂාවක් තියෙනවා. විදර්ශනා උපේක්ෂාවක් නෙවෙයි නමුත් හුරු කරගත්ත.
එතකොට ඒකට ප්‍රිය කරන පුද්ගලයා සමාධිගරු කරනවා. සමාධි අධිපත්‍ය. ඔය නිරන්තරයෙන් ඒ වගේ තැන්වලට ගිහින් වාඩි වෙලා ඉන්න කැමති, S2 පියාන වඩන්න කැමති කට්ටිය ඔවුන් හිතනවා ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ සෝවාන් ඵලය නැත්තම් ලෝකෝත්තර සමාධිය කියලා. මේ මම පෙන්වන්නේ බණ තේරුම් ගත්තේ නැතුව යන අයගේ පාරවල්. දැන් අපි කතා කළා සීල සමාධි ප්‍රඥා මේ තුනම නැති පුද්ගලයා, සීලය විතරක් තියෙන සමාධි ප්‍රඥා නැති පුද්ගලයා, ඊට පස්සේ සීල සමාධි තියෙන ප්‍රඥා නැති පුද්ගලයා. ඒත් පෘථග්ජනයි. සමාධිය තිබුණාට ඒකෙන් දුකින් පලා යාමක් කරුණාම අදාළ තැනට එන්නේ නැහැ. මේ වර්තමාන සමාජයේ සියවස් 2ක් 3ක් තිස්සේ ඔය පාරේ තමයි යවිත් තිබෙන්නේ. ඔවුන් කල්පනා කරනවා ඉතින් ප්‍රඥාව අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයට කියලා. දැනට සීල සමාධි තිබුණාම ඇති කියලා. නමුත් ඒ සමාධියනුත් පරලෝ යන්න වෙනවානේ. ආලාර කාලා මුද්දකාරාම තවුස වැනි අය ඒ සමාධි හදාගෙන පරලෝ ගියා. ගිහින් බුද්ධෝත්පාද දෙකක් තුනක් මග ඇරියා සහ ගමන සසර ගමන දීර්ඝ වුණා ඇරුණාම බුදුදහමේ පෙන්වන ආනන්තරික සමාධිය ලෝකෝත්තර සමාධියට පාර නෙවෙයි ඒක. මේ පාරේ ආවොත් කෙනෙකුට ගුරුවරයෙක් නැතුව මේ සංසුන් බවක් තිබුණාට මොනවා හරි තව අඩුපාඩුවක් තියෙනවා කියලා තමන්ගේම හිත තමන්ට කියනවා. ඒකට ටිකක් ඔය මේ මොළය සම්බන්ධයෙන් තියෙන ඉගැන්වීම් තියෙනවා නූතනේ. වම් පැත්තේ මොළේ ක්‍රියාත්මක නම් සම්ප්‍රදායක උගන්වපු එකෙන් එහාට හිතන්නේ නැතුව ඒක පිළිගන්නවලු. නමුත් අලුත් චින්තන ශක්තියක් තියෙනවා කියන්නේ දකුණු පැත්තේ මොළේ ක්‍රියාත්මක කරනවා නම්. එතකොට කියපු දේ පිළිගන්නේ නැතුව ඊට එහාට යමක් හිතුවක්කාර වෙලා නෙමෙයි ඒකේ වැරද්දක් තියෙනවා ඊට එහාට හිතලා නිර්මාණශීලී වෙනවායි කියලා. දැන් මේ පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා සීල් රැකමින් අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඔක්කොම නිවන් දකින්න පෙරම් පුරන ශාසනයක් නෙමේක තිබුණේ. එතකොට කොහේ වෙනසක් නැහැනේ ඔක්කොටම අනාගත බුදුන්නේ ධර්මයේ කියලා දෙන්නේ. අද දක්වා එතකොට සිල් වලට විපාක ඇරුණාම ඒකේ ඉන් එහාට පාරක් නැහැ. එතකොට තථාගත බුදු පියාණන් වහන්සේගේ මේ ත්‍රිවිධ ශාසනය අතුරුදහන් වෙලා නේද එතකොට? කොහොමද ත්‍රිවිධ ශාසනය කියන්නේ? බෝධියයි චෛත්‍යයි විහාරයේද? නෑ. එතන ශාසනය කියන්නේ ගොඩනැගිලි නෙවෙයි ඉගැන්වීම් කියන එක. බුදුන් වහන්සේ අවුරුදු 35 80 දක්වා ලෝකෙට දේශනා කළ ධර්ම කරුණු කටපාඩමින් ගෙනාව ග්‍රන්ථාරෝඪ කළා. ඒක තුල පවතින්නේ දුකටපත් වෙන පෙළදහම සහ දුකින් ගැලවෙන පෙළදහම. ඒකට කියනවා පරියාප්තිය කියලා. අන්න පරියාප්තිය හදාරනකොට දුකටපත් වෙන හැටි තේරෙනවා. එහෙනම් ගැලවෙන හැටිත් තේරෙනවා. අන්න එතකොට මේ පුද්ගලයා ගාව දුකින් ගැලවීම සඳහා ප්‍රතිපත්ති ආරම්භ වෙනවා. ප්‍රතිපත්ති ශාසනය. ප්‍රතිපත්ති ශාසනය ගියොත් සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවන් හම්බ වෙනවා ප්‍රතිවේදය. මාර්ගඵල ප්‍රතිවේදය කියලානේ කියන්නේ. එතකොට මේ ශාසනයේ ප්‍රතිවේදේ නැත්නම් ඒකට හේතුව ඊට අදාළ ප්‍රතිපත්තිය නැහැ. අර සීල සමාධි තියෙනවා. නමුත් ඊට අදාළ ප්‍රතිපත්තිය නැහැ. ප්‍රතිපත්තිය නැත්තේ අදාළ පරියාප්තිය භාවිතයක් නැහැ. මේ ග්‍රන්ථ 1956 පරිවර්තනය කරකට හිටපු සංඝ සමාජයේ උගතුන් නිතුන් පඬිවරුන් තමයි. නමුත් සියලු දෙනා පෘථග්ජනයි මම හිතන්නේ. උන්ට ගෞතම බුදු සසුනපල විශ්වාසයක් කාටවත් තියෙන්න නැහැ. උන් ග්‍රන්ථ පරිවර්තනය කළා විතරයි. එතකොට ඒවා පාලිය සිංහලට පරිවර්තනය කිරීමේදී ඔවුන් ඉගෙනගත් ආකාරයට සරල අර්ථ සරල කළා ආරුණාම ලෝකෝත්තර අර්ථය ආවද නැද්ද දන්නේ නැහැ. ලෝකුත්තර අත්පටිසංයුත්තා කියලා මේකේ තියෙනවා වෙනම. ඒවා අතුරුදහන් වෙනවායි කියලා. අන්න එහෙම අපට වෙලා තිබෙන්නේ පාලිය නොතේරෙන නිසා ඔයා ගන්න බෑ. සිංහල වල තියෙන එක වෙනත් අර්ථයක් තියෙනවා. මේ පොතේ මම ඉරිගහලා පෙන්නන්නම් මේ පාලියක මෙතන වැරදි කියලා. සමහර වෙලාවට කියනවා දැක්කහමත්. නමුත් මතක තබා ගන්න පරියාප්තිය හරියට ගත්තොත් ඔහු ප්‍රතිපත්තියේ පිහිටනවා. හරියට පිහිටියොත් ප්‍රතිපේදයේ හම්බ වෙනවා. එතකොට මේ තුන එකට එකක් සම්බන්ධයි. ත්‍රිවිධ ශාසනය. එතකොට අපි බුදු සසුනක් පවත්තන ගියාට මාර්ගඵල නැත්නම් කවුරුවත් ගාව එහෙනම් ත්‍රිවිධ ශාසනය අතුරුදහන් වෙලා. නමුත් ඒකෙන් කියන්නේ අනාගත බුදුරයාට අතුරුදහන් වෙලා කියලා නෙමෙයි. විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. වැසුනොත් බබලන්නේ නැහැ. විවෘත වුනොත් බබලනවා. අන්න වැසුන කාලයක ඒක නැහැ. නමුත් මේවා
පරිශීලනය කරලා පරිහරණය කරලා අනුගමනය කළොත් එහෙම ඒක මතු කරගන්න බැරිකමක් නැහැ කියලා විමුක්තායතන කියන සූත්‍රයේ කොටස් 5කින් පෙන්නලා තියෙනවා. මෙන්න මේ පස් ආකාරයෙන්ම පුළුවන් එක ආකාරයකින්. ඒ නිසා සදාකාලයට වහලා දාන්න අයිතියක් නැහැ. ඒක පෙන්නනවා බණ අහලා මෙනෙහි කරන්න ගිහින්. බණ කියන්න ගිහින්. කියන්න ගියාමත් ගැඹුරට හොයන්න වෙනවානේ. ඒ වගේම අද පිරිත් කියන ක්‍රමයට නෙමෙයි මේක දේශනයක් වශයෙන් කරන්න ගිහින් අරුත මේ නිරීක්ෂණය කිරීම තුළින්. ඒ වගේ සමාධියක් වෙන්න මේ සමාධියක් වඩන්න ගියාම මේකේ මගඵල නැතුව කෙලස් තියෙන බව තේරීම තුළින්. අන්න එහෙම කරුණු පහක් පෙන්නනවා. ඒ ඕන එකකින් අත්තපටි සංවේදී ධම්මපටි සංවේදී කියලා කතා කරන්න ආව තැනට කෙනෙකුට එන්න පුළුවන් කියලා තියෙනවා. එහෙනම් විමුක්තායතන සූත්‍රයේ ඉගැන්වීම් කරෙහි අපි වැඩි භක්තියකින් සිටින්නේ. බුදුන් වහන්සේ නොහිටියත් මගඵල අතුරුදහන් වුණත් යලිත් කාලයක මතුවෙන්න පාරවල් මේකේ තියෙනවා. සොයන්නාට සම්භව වෙන්නේ. ඔය කියන ක්‍රම පහම පාවිච්චි කරලා තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. මම. අන්න එහෙමයි යම් කිසි කෙනෙක් උත්සාහයෙන් එහෙම කළොත් එහෙම බුදුවරු හෙලි කර දේ අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. යට වෙලානේ තියෙන්නේ ඒක තමන් තුළින් තෝරාගත්තාම හරියනවා. අන්න ඒ කොටසට අවශ්‍ය එකක් තමයි මේ එතනින් එහා පැත්තට පෙන්වන්නේ. දැන් අපි කතා කළා ධර්මයේ හම්බුනේ නැත්නම් සීලගරු සමාධිගරු තියෙනවා නමුත් ප්‍රඥාගරු නැහැ. ඒක තමයි මේ සූත්‍රයේ වැදගත් එක. ඉදපෙන වේ කේකච්චෝ පුද්ගලෝ සීලගරු හොති සීලාධිපතෙය්‍යා සමාධිගරු හොති සමාධිපතෙය්‍යා පඤ්ඤාගරු හොති ප්‍රඥාවත් ගුරු කොට ගන්න ගරු කොට ගන්න ප්‍රඥාව අධිපති ගන්න තැනට එන්න ඕනේ එහෙනම්. ඒකට සීලය සමාධිය උදව් වෙනවා. හැබැයි ඔය සීල සමාධිය නැතුවත් උතෙන්ට ආවා ඉන්නවා. ඒක අනිවාර්යයි නෙමෙයි ක්‍රමික ප්‍රතිපදාවක් තුළ සමාජයේ හොඳ හොයාන යනකොට එහෙම කරනවා. දැන් අඟුලිමාල කියන්නේ සීල සමාධි ප්‍රඥා ගත්ත කෙනෙක් ඈ. සුනීත කියන්නේ සීල සමාධි ප්‍රඥා වැඩපු කෙනෙක් ඈ. ඒ වගේ අර හුරුපන්සීක කතාවක් තියෙනවා හොරකම් කරලා මිනි මරන ඉඳලා ඉදින් බුදුහාමුදුරුවෝ ගාවට ඉතින් මහණුණයි කියලා. ඒ කෙලින්ම අර කොටස අතහැරලා බුදුබණ හම් වෙලා ප්‍රඥාගර වලින් පටන් ගන්න පුළුවන් වෙනවා. නමුත් අපිට අපේ සියවස් ගණනාවක් තිස්සේ බඳු දහම් මගක් හෙළි නොවන නිසා අපට අර ක්‍රමික ප්‍රතිපදාව තුළ පරපුරෙන් පරපුරට ආච්චිලා සීලට වඩා අම්මලා තාත්තලා ඉස්සරහට ගියේ අම්මලා තාත්තලාට වඩා ඉස්සරහට යන දරුවෝ. නැත්නම් ගුරු පරම්පරාවේ ගුරු පරපුරට වඩා ශිෂ්‍යෝ දැක්වෙන් ඉදිරියට. සියවස් 3ක් 4ක් තිස්සේ පරපුරෙන් පරපුරට මේ භික්ෂු පරපුර යම් කිසි උගතුන් බුද්ධිමතුන් බවට පත් වුණා. ඒක තරා නාමයක් ඕක ලෞකිකයෙන් අතර වෙන්න බෑ. අර යට වුණ දේ මතුවෙන තැන දක්වා ඉස්සරහට යන්න ඕන. දැන් ප්‍රඥා ගුරු කොට ගන්නවා කියන්නේ මොකද්ද? මොකද්ද ප්‍රඥා කියන්නේ? දැන් අපට පෙනුනේ අපි මව්කුසෙන් බිහි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් වශයෙන්නේ. ඒ තුලනේ අපි අර එක එක ශික්ෂාපද මට්ටමින් සිල් රැක්කේ. නමුත් තථාගතයන් වහන්සේ මේ පුද්ගල විවරණය තුල කය අවුරුදු 60ක් 70ක් තියෙනවා කියලා පෙවුනට සිත මොහොතක්වත් තියෙන්නේ නැහැ කියලා. ඒක හටගත්ත ගමන් නැසෙන එකක් කියලා තියෙනවා. කයෙන් එකවරක් ඉපදීම ඇතනවා සිතින් මොහොතක් පාසා නැසෙන මොනිසා යන සිත කය දෙකක්. ඇහැට පේන්නේ නැහැ. මරුණයි කියන එකේදී කය ඇතුළේ සිතෙන් අයින් වෙලා. එහෙනම් සිතේ පාලනයෙන් මිදිලා කය. අන්න එතන තේරෙනවා අපට කය හෙලවුණාට අතපය හෙලවුණාට සිත නැති විට කයට කරන්න පුළුවන් දෙයක් නැහැ. එතකොට ඒ සිත සම්බන්ධයෙන් ගත් කල ස්ත්‍රියගේ හිත පුරුෂයාගේ හිත කියලා නැහැ. හැමෝටම දොරවල් හයක් තියෙන ඇහැ කන නාසයෙන් හැමෝම රූප ශබ්ද ගන්ධ රස බලන්නේ. හැමෝම ඉන්න හිටගෙන ඉන්න යන දිගා වෙලා ඉන්න ඉරියව්වතර පාවිච්චි කරන්නේ. මේ හැමෝටම පොදු දහමක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අන්න ඒ ප්‍රඥා කියන කාරණාවේදී පොදු දහම තුලින් යන්න ඕන කෙනෙක්. අර අපි අර කියපු ශික්ෂාපද පොදු දහමක් තුල නෙමෙයි ඒ ආයත ඉන්න පුළුවන් ශික්ෂාපද මට්ටමින් ආවේ. ඒ ඕනෑම ශික්ෂාපද සංවරයක පිළිහිටලා මේ ප්‍රඥාව වැඩි දියුණු කිරීමේදී අපිව බෙදා දක්වනවා බුදුහාමුදුරුවෝ. ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා වශයෙන් බෙදා දක්වනවා නෙවෙයි.
හැමෝටම පොදු ඇසක් කනක් නාසයක් දෙකක් අයක් තිබෙනවා. හැමෝම පස්දොරට අරමුණු ගන්නවා. අරමුණු කියන ඒවා හටගෙන නැසෙනවා. අරමුණෙන් අරමුණට හටගෙන නැසෙනවා. තියන්න බෑ අරමුණු. හටගන්න පුළුවන්. නමුත් තියන්න බෑ. අන්නේ නැසීමත් සමග අපි ළඟ මරණයක් සිද්ධ වෙනවා. කය බිඳී සිදුවන මරණය කියලා එකට නමක් තියලා තියෙනවා. කායස්ස බේදෝ පරම්මරණා කියලා ජීවිතාවසානයේ මරණය. මේක ඉතින් අපිට තේරෙන්න ඕන. සතුට තිබිලා නැති වෙනවා. දුක තිබිලා නැති වෙනවා. බය තිබිලා නැති වෙනවා. කනගාටුව තිබිලා නැති වෙනවා. ඒ නැති වෙනවා කියන්නේ මැරිලා නේවා. මේ සිතේ පවතින ආ වූ න්‍යායක් තමයි සිතට ආපු දෙයක් ඇලුනොත් ගැටුනොත් තමයි ටිකක් හරි තියෙන්නේ නැත්නම් ඒක යනවා. ඒක නතර කරගන්නේ අපි ඒක සම්බන්ධයෙන් කිසියම් ආකාරයක ඇලිලා හෝ ගැටිලා. පස්සේ එන්නේ මේවා ඇලුනොත් ගැටුනොත් නැත්නම් ආවදේ යන්න දිලා තියෙනවා. අන්න එතනදී ප්‍රඥාවට හම් වෙන දෙයක් තියෙනවා. සාමාන්‍ය දැකීමට හම් වෙන්නේ මව් කුසෙන් බිහි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයා මම වශයෙන්. ඒක සමාජයට හරි වුණාට බුදුරජාණන් වහන්සේගේ මම මගේ ආත්ම කියනක පෙන්වන්නේ ඒක තුල නෙවෙයි. ඒ මම මොකද්ද කියලා හොයන්න වෙනවා. අන්න ප්‍රඥාව හමු වෙන්නේ එහෙමයි. අර සීලය තියෙනවා නම් සමාධිය තියෙනවා පැත්තට යමු වුණොත් ඒ දෙකෙන් හම්බ වෙන්නේ නැත්නම් මාර්ගඵල එහෙනම් හොයන්න ඕන. එතකොට බුදුදහමේ තියෙනවා ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා කියන. එය මගේ. ඒ මම මගේ. ඒ මගේ ආත්ම. මේ එය කියන වචනෙට මේක වික්ෂුන්ට අයිති මේක භික්ෂුණීන්ට අයිති කියලා බෙදලා හැම නැහැ. ඕන කෙනෙකුට එය. මොකක්ද එය? අන්නේ ඒ කියන පදෙන් පාවිච්චි කරන්නේ ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට ඇහෙන දේ, සිතට දැනෙන දේ, සිතින් එන දේවල් ඒ මොහොතට එන දේ. ඇසට නම් රූපය, කනට නම් සද්දේ, නාසයට නම් ගන්ධය, දිවට නම් රස, කයට නම් පහස. හිතට නම් ලෝභ දේශ මොහ විවිධ අරමුණු පිළිවෙලක් නැතුව එන. අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවට පෙන්වනවා මේ එන එක අල්ලගත්තාම එය මගේ. ඒ මම මගේ වෙනවයි කියලා. අන්න අපි දන්නේ නැති දෙයක්. ඒතන් මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තයි මගේ මගේ ආත්මය. ඒ මගේ ආත්මය කියන්නේ ජීවිතේට නෙමෙයි. ඒ මොහොතට ආපු දෙය සමග ඇලීමෙන් ගැටීමෙන් ගන්න මුලාව තමයි ආත්ම කොට ගැනීම. අන්න එහෙම අපි මොහොතකින් හටගෙන නැසෙන සිතට දීලා තිබෙන වරප්‍රසාදය උල්ලංඝනය කරලා අපි ඒක නවත්ත ගන්න හදනවා. ඇලිලා ගැටිලා මුලා වෙලා. ඒක අපි අතින් සිදුවන වරදක් බව අපි දන්නේ නැහැ. ඔය කුඩා දරුවෙකුට ඔය සිතට එන දේවල් නැසෙන ස්වභාවය තිබුණා සතුටයි තරහයි දෙකමත් නැතෙනවා. ආයෙ හෙට දවසට තරහක් නැහැ දරුවෝගා. අමතතරයක් කළා. හෙටත් hina වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අර හටගත්ත දේ නැසුන ඇරුණාම ඊට එහාට අර තදින් ගැනීම නැවත ගන්න තැබීම කියන වැරද කළේ නැහැ. ඔබ එහෙම නේ මං හෙට වැඩක් හොඳ වැඩක් කරන්නම්කෝ මට වෙලාවක් ආවහම කියලා හිතලා නේද තියන්නේ යම් දේවල්. මොකලේතියෙන් අරින්නේ නැහැ කියලා. වෙලාව අන්න එතකොට ඒකෙන් පෙන්වන්නේ අර සිද්ධිය ලාභයක් කොට අලාභයක් කොට ඇලීමක් කොට ගැටීමක් කොට ගත්තම මොකද වෙන්නේ? සිත අභ්‍යන්තරය සැඟ වෙනවා. එතකොට හෙට නැවත උපදිනවා. අන්න ඒක තමයි නැවත ඉපදීමේ දුක කියන්නේ. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැවත උපදින්නේ තියපුවාම දවස පුරාම. මේවා තියපුවාම ජීවිතේත් නැවත උපදිනවා. ජීවිතෙන් එහා පැත්තටත් කය ඇතරුණාට චිත්ත අභ්‍යන්තරයේ සිතේ තියෙනවා කියලා තැනක් නැති වුණාට හේතු වශයෙන් තියෙන නිසා නැවත උපදිනවා. නැවත උපදින්න හේතු තියලා නැවත උපත නැති කරන්න බෑ. ඔන්න ඔවා ඉගෙන ගන්න ඕන. දැන් අපි අපේ බෞද්ධ බුදු සමය තුල අපි සංසාරය ඇවිදින්න පින් කරනවා. එතකොට පින් හේතු තියෙනවා අපි. ඒ නිසා නැවත උපදිනවා අපිට. පව් හේතු වලින් නැවත උපදිනවා අපාය, පින් හේතු වලින් නැවත වෙනවා මිනිසුන් අතර, දෙවියන් අතර, ධාන හේතු වලින් නැවත වෙනවා බබලෝ. එතකොට නැවත උපතට හේතු තියලා සසර ඇවිදින්න ඇරුණාම මෙදෙන්න පුළුවන් ද බැරිද කියලා අර ප්‍රඥාවට කල්පනා කරලා බලන්න ඕන. දැන් ඔය ළමා කාලේ ඔය අච්චිලා සීලා කියපු කතා අත්තලා කිරියම්ම ලහපු කතාව බලන්න. බුදුදහමේ නියමල කියලා එකක් තියෙනවා. ඒක නැවත උපදීම නැති කිරීම. අපි හිතන්නේ ඉතින් ඊළඟ ජීවිතේ ඉපදුනේ නැත්තම් නිවන් ලබලායි කියලා. දැන් මැරුණාම ඉපදින හින්දානේ මේ වහාට එන්නේ. මැරුණාම ඉපදුන්නේ නැත්තම්. එහෙමයි අපි හිතන්නේ පුද්ගලයාගේ
ඉපදීම. හොඳයි කුඩා දරුවා අම්මත් එක්කලා පොඩි අර්බුදයක් ඇති කරනවා කිරි දුන්නේ නැහැ කියලා. තරහෙන් අඬලා නිදා ගන්නවා. හෙට උදේ හැරුණාම අම්මා එක තරහක් නැහැ ආයෙත් කිරි ඉල්ලනවා hina වෙනවා. අයි අර තරහව තිබ්බේ නැහැ නැවත උපදින්න. ඒ තිබ්බේ නැහැ කියන එකේ තේරුම මමත්වෙන් ගත්තේ නැහැ. අන්න මමත්වෙන් ගන්න දෙයක් නැත්නම් යම් දෙයක් මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝ මාරස්ස කියලා මේ පොතේ තියෙනවා. මමත්වෙන් ගත්තොත් හේතු ඉතුරු වෙනවා. පස්සේ උපදින්න. එහෙනම් අපි නැවත උපදින්න හේතු මමත්වෙන් අරන් තියෙනවා. වචනෙන් කියන්නේ ඒ අර ඇලෙනවට, ගැටෙනවට, මුලා වෙනවට, දැඩිව ගන්නවට නමක් තමයි මඤ්ඤමාන. ඒතන් මම කියන්නේ. දැන් මේ බුදුදහමේ මම හැදෙන්නේ මොනවද එතකොට? කෙස් වලින්, ලොම් වලින්, නිය වලින්, දත් වලින් හැදෙන්නේ නැහැ. ඒක අනිත් ආගම් වලත් තියෙනවානේ. ඕන සතෙකුටත් තියෙනවානේ. පාපය අල්ලාගත්තොත් පාපයෙන් මම හැදෙනවා. ලෝභය අල්ලාගත්තොත් ලෝභයෙන් මම හැදෙනවා. ඊර්ෂ්‍යාව අල්ලාගත්තොත් ඊර්ෂ්‍යාවෙන් මම හැදෙනවා. මොනවා අල්ලාගත්තත් අල්ලාගත් එකෙන් හැදෙන මුලාවක් තමයි මම කියන්නේ. අන්න දැන් ওই ප්‍රඥා. දැන් මම මේ දවස්වල ඔකට පෙන්වන ලස්සන දෙයක්. සමස්ත සමාජයට පෙන්වන්නේ. දරුවෝ මෙලොවට ආවම කතා කරන්න දන්නේ නැහැ, ඉල්ලන්න දන්නේ නැහැ. නමුත් බඩගිනි දැනෙනවා. බඩගින්න ප්‍රකාශ කරන්න එපා කොහොම හරි. කෙඳිරි ගාලා හරි, දෙපැත්තට උළුව අනවලා හරි, ඇඟිල්ල කටේ ගහලා හරි වෙන්නවා. මට කෑම ඕනේ. අනේ අම්මලා කෑම දෙනවා. දවස් දෙකක් යනකොට අම්මලාට දෙන්න අමතක වුණොත් එහෙම හරියන්නේ නැහැ. මේකට ඉල්ලා ගන්න වෙන ක්‍රමයක් හොයන්න ඕන කියලා යටගිරියෙන් කෑ ගහන්න ගන්නවා. තරහෙන් කෑ ගහන්න ගන්නවා. අපි හොඳටම බඩගිනි වෙලා කියලා ඊට පස්සේ අම්මලා කෑම දෙනවා. තව ටිකක් කල් යනකොට ඒකටත් නැතුව යනවා කෑම. දැන් අඬලා බැලුවා බෑක් තරහෙන් කෑ ගහලා බැලුවා ඊට පස්සේ ඉස කැටි කල්ලා අදිනවා. නැත්තම් මොකක් හරි ළඟ ටිකක් කල්ලා පොළොවේ ගහනවා. විසි කරනවා. බලන්න මේ මොකද්ද කලේ කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ නේද? මේ තමයි මව කුසෙන් බිහි වුණාට පස්සේ මේ ජීවිතයේ දුක ආරම්භ වෙන හැටි. අර කිරිබොණ්ඩ ඕනෑකම කැමැත්තක්. ඒක කාම විතර්කය කියලා මම කියන්නේ. අර ආකමැත්ත ව්‍යාපාදේ. අවියාවද පාවිච්චි කරන එක දමලා ගහන එක විහිංසාව. මෙන්න මේ කාම විතර්කයයි ව්‍යාපාද විතර්කයයි විහිංසාව විතර්කයයි මේ මිනිස්යාගේ චිතේ ජීවිතේ මුල ඉඳලම ආරම්භ වෙලා බලවත් වෙනවා. බලවත් වෙන තරමට ඒ වෙලාවට හිතට ආපු දෙයට අනුව අහුවෙච්ච දේ දමලා ගහන්න හරි පරසවචනේ පාවිච්චි කරන්න හරි හිතට එන දේ කයට වචනට දෙන්න අපි පුරුදු කරගන්නවා. ඉතින් පරිගණකයේ කරුණාම පරිගණක විද්‍යාඥයා ඔක පාලනය කරන අල්ලා පොළොවේ ගහනවා. දොස්තර මහත්තයා සමහරට වේදනාව අල්ලලා පොළොවේ ගහන්න පුළුවන්. අන්න එහෙමයි හැටි. තම තමන්ට අයිති දේ අර කවුරු කළාද දන්නේ නැහැ. තමන්ගේ අතින් තමයි මේක කරන්නේ. නමුත් අතින් නෙමෙයි මේ වෙලාවට ආපු විතර්කයයි මේක කරන්නේ. අන්න එහෙම අපි පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ විශ්ලේෂණය පෙන්නනවා අපි මේ කයෙන් වචනෙන් මොකුත් කරන්නේ නැහැ. කයට වචනට හිතට මොකුත් කරන්න බෑ. එතෙන්ද හිත ඇවිදින් හිත කියන දේ අපි කරන්නේ. ගහපම් බැනපම් මරකපම් කියලා හිතයි අපිව මෙහෙවන්නේ. ඒ වගේ මේකේ තියෙනවා අර තද ගතිය. කාම ව්‍යාපාද විහිංසා විතර්ක විසින් තියෙන්නේ. මෙන්න මේක අධ්‍යයනය කරනකොට තේරෙන දෙයක් තියෙනවා. අපි කියමුකෝ තාත්තා කෙනෙක් කියන දේ හැවෙන්නේ නැහැ කියලා ළමයෙකුට ගහනවා. ගෑනු ළමයෙකුට තරහින් ගහන්නේ. ඒ උහුට ආදරෙන් ඉන්නකොට ගහන්න බෑ. හොඳටම තරහවම ගහන්න පුළුවන්. එතකොට එහු ගහන්න පෙළඹුවේ ව්‍යාපාද විතර්කය. ගහලා මල්ලිලා ගෙදර හිටිය අයියලා ගෙදරට ගිහින් දානවා. අයියත් තරහින් ඉන්නවා මේකට රැප් දොඩවනවා කියලා අයියත් තව දෙකක් තුනක් ගහනවා. ළමයා පහුවදා මැරෙනවා. දැන් මේ ළමයා මැරුවේ කවුද? තාත්තයි බාප්පයිද? තාත්තගේ බාප්පගේ ව්‍යාපාද විතර්කය. අන්න එහෙම විශ්ලේෂණය කරලා බලන්න පුළුවන් නම් මේ ලෝකේ අපරාධ කරන්නේ මිනිස්සු නෙමෙයි. කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කයෙන් මිනිස්සු ලව අපරාධ කරනවා. ඔවුන්ගේ අතපය ඒ සඳහා මෙහෙවනවා. අන්න එහෙම අපිව පාලනය කරන්න ආව බලවේග තුනකට අපි යටත් වෙලා.
මට මාරයා එනවා, මට යකා එනවා කියලා කියන්නේ අර අදහස බලවත් වෙන එක. එතකොට මේ බලවත් වුණාම පාලනය කරන්න තේරෙන්නේ තම තමන්ට තියෙන වේගයේ හැටියට අහිංසකයාගේ පටන් රාජ්‍යපාලකයා දක්වා අර මල්ටි බැරල් රොකට් මෙහෙයවීම දක්වා යන්න පුළුවන්. නැත්තම් කබ්බාරිගණක බොත්තමක් එක මේ උබලා ගුවන් යාන අනාශක ආවියක් පාවිච්චි කරන්න නැත්තම් ජනපදයක් විනාශ කරන්න පවා පුළුවන්. මේ විතර්කය විහිසුනුයි. රජය දකිනවා, නීතිය දකිනවා මිනිස්සු වැරදි කරනවායි කියලා එනතා මිනිස්සුන්ට දඬුවම් පාලනය කරන්න බලනවා. බුදුදහම දකිනවා මිනිස්සුන් තුළ බලවත් වෙන්නා වූ ත්‍රිවිධ විතර්කය වැරදි කරනවා. ඒ නිසා මිනිස්සු දුකටපත් වෙනවා. අපි ලව්වා මේ වැරදි කරලා අපිව හිරේ දානවා නැත්තම් පරලොව වරිනවා. සමහරව අතප්පයක් නැතු ජීවත් වෙනවා, සමහරව ලුංගස් වෙනවා, සමහරව පරලොව යනවා. බලන්න කල්පනා කළා ත්‍රිවිධ විතර්කය කරපු යහපතක් තියෙනවද කියලා මේ රටට? මෙන්න මේක තේරෙන එකට තමයි මේ ප්‍රඥා කියලා කියන්නේ. අන්න ළමා කාලේ පටන් අපි මේකට එකතු වෙලා බලවත් කරලා මොහොතකින් මේ ළඟ සිදුවීමක් තියෙනවා. අසල් ගානකට පෙර. වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ වෙනවා. ළඟ කියන්නේ ගමේ නෙවෙයි ටිකක් ඈත. මේක ශීඝ්‍රයෙන් දියුණු වෙනවා. බලන් ඉන්න බැරුව තව කෙනෙක් එහා පැත්තේ තව වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒකත් දැන් හවුලේ දියුණුවේ තරඟෙට. නමුත් මේ දෙන්න අතර විරසකයක් දැන්. අරයා පස්සේ පටන් ගත්ත නිසා. මේකට ඉතින් ඉන්න අය දෙපැත්තට ගතු කේලම් කියලා මේ දෙන්න බිඳවනවා. අන්න දැන් ටික ව්‍යාපාද තර්කය බලවත් වෙලා ඉස්සලා හිතුවා දැන් මොනවා හරි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ යන්නේ මොකක් හරි එකක් අරගෙන. දැන් යන්නේ විහිංසාව විතර්කයට ව්‍යාපාදයෙන් පස්සේ. ඉතින් වෙඩි තියලාද මොකද්ද කළා අර මිනිස්සයා මරනවා. මොහින් කොටලා හරි. අනිත් පුද්ගලයා. දැන් මේකට කුපිත වෙනවා ඒ පවුලේ නෑදෑයෝ. එවිදින් මේ වෙළඳ ව්‍යාපාරය ඔක්කොම ගිනිබත් කරනවා. දැන් එක්කෙනෙක් පරලව අනිත් එක්කෙනා එල්ලුම්ගස් ව්‍යාපාර දෙකම ඉවරයි. කවුද මේ වැරද්ද කළේ? පුද්ගලයෝද කළේ? පුද්ගලයෝ කළේ පුද්ගලයින්ගේ උත්සන්න වූ ව්‍යාපාදය විහිංසාව කාම විතර්කයෙන් එහා පැත්තට. ඉතින් අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනයේ ඉන්න අයගේ ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය කරලා අද රට හැදෙනවද? අදමයි මිනිස්සු මේ ත්‍රිවිධ විතර්කේ පාලනය කරගන්න පුළුවන් නම් ඔවුන් අතින් මේ වැරදි සිදු වෙන්නේ නැත්නම් එතකොට සමාජය හොඳ වෙන්නේ නැද්ද? අන්න බුදුරජාණන් වහන්සේ ලෙඩට මුල හොයලා මෙලොවට බේත් දෙනවා. මේ පිටපැත්තෙන් පාලනය කරන්නේ. ආණ්ඩුව නීති වලින් පාලනය කරනවා. බුදුදහම දන්නේ නැති සමාජයේ ශික්ෂාපද වලින් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා වළක්වන්න හදනවා. මම පෙන්නුවේ පොරොන්දුවේ හැටි. සතුන් මරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. හැබැයි මරන්නේ නැහැ සුනකෙක්, කවරෙක්. හාව හම්බෙච්චම අමතකයි. එතන ඇතුලෙන් මේ අදහස තියෙනවා නම් පොරොන්දු වෙලා නවත්තන්න බෑ. මෙන්න මෙහෙම අපිව පාලනය කරන වෙනත් බලවේගයක් තියෙනවා. මේ බලවේගයට අපි යටත් කියලා. එයා විසින් අපිව මෙහෙවන අපි රූකඩයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඔන්න දැන් ප්‍රඥාව අවදි වෙනවා. මෙන්න මේක තේරුම් ගත්තේ නැතුව ජීවත් වෙනකොට ළමා කාලේ මහලු කාලය දක්වාම මේ ප්‍රමාද පාරේ යනවා. එතකොට චිත්තාභ්‍යන්තරේ අර ලෝභ මූලයේ, දේශ මූලයේ, මොහ මූලයේ බලවත් වැඩි පිරිහිලා. දැන් තේරුම් ගත්තත් ඊට පස්සේ හදාගන්න කල් නැහැ. තේරුම් ගන්න එක හරි හොඳයි. හොඳයි 15ක් 20ක් 30ක් වෙනකොට තේරුණොත් එතනින් එහාට බලවත් වෙන එක නවත්තන්න බැරිද? මේක පෙන්නවා මේ වැඩෙනවා සහ ප්‍රහාණය වෙනවා කියලා දෙපැත්තක් තියෙනවා කියලා. වැඩෙනවාට කියනවා වේපුල්ලම් කියලා. අඩු වෙනවාට කියනවා තනුත්තයා කියලා. ඒ විපුලත්වයට පත් වෙන්නේ පෘථග්ජන පුද්ගලයාගේ අන්න බුද්ධ ශ්‍රාවකයාට පුළුවන් මේක තුනී කරගන්න ඔන්න ප්‍රඥා මාවත ඉවරණ හැටි. අර සමාධියෙන් ඕක යට වෙනවා විතරයි. ලෞකික සමාධිය. මෙන්න මේ විදිහට Taman පිළිබඳව වෙනත් විදිහකින් බලපුවහම අතපය මෙහෙව්වට, කටින් කතා කළාට ඇතුළත පවතින්නේ ජීවත් වෙන්න අවශ්‍ය කාරණා ටිකක් විතරයි. ඒ ටික පිටිපස්සේ මේ තුන් දෙනා ඉඳගෙන අපිව පිස්සෝ බවට පත් කරනවා. ඔන්න ඔක තේරුම් ගන්න පුළුවන් නම් ඒ තුන් දෙනාගෙන් නිදහස් වෙන්න ඕන. ඒ තුන් දෙනාගෙන් නිදහස් වෙන්න ඒගොල්ලෝ හිතේ තියාන්න බෑ. ඒගොල්ලෝ එළියට යවන්න ඕන. ඒකට කියනවා ප්‍රහාණය කියලා. මේක වැඩි දියුණු කළා වගේම බුදුන් වහන්සේ වදාළ උපදෙස් අනුව මේක ඉතින් ඉවත් කරන්න පුළුවන්. යලි හට ගන්න නැති තැනටම. නමුත් පෘථග්ජන සමාජයේ ඔක පාවිච්චි කරන්න, ඔකට එකතු වෙන්න, ඔක බලවත් කරගන්න ඒක ඔස්සේ පිරිහීමටපත් වෙන්නයි පුරුදු වෙලා තියෙන්නේ.
එහෙනම් වර්තමාන සමාජයේ මිනිස්සුන්ගේ ප්‍රඥාව අවදි කරන්න වෙනවා. මේ වැරදි නුඹලා නෙමෙයි කරන්නේ. නුඹලා අතපයෙන් වලින් ආයුධ වලින් කළාට නුඹලාගේ සිතේ හටගත්තා වූ මේ බුදුදහමේ පෙන්වන්නා වූ හතර තුන් දෙනා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. කොහොමද තවත් සූත්‍රයක පෙන්වලා තිබෙන්නේ? අනත්ත ජනනෝ ලෝභෝ, අනත්ත ජනනෝ දෝසෝ, අනත්ත ජනනෝ මෝහෝ. ඒ ලෝභ දේශ මොහ තුනවම අනර්ථයක්මයි ජනනය කරන්නේ. ඒක ආපුවම අත්තං න ජානාති ධම්මන්න පස්සති. ලෝභෝ දෝසෝ මෝහෝ තුනටම අර්ථයක් දකින්නේ නැහැ, දහමක් දකින්නේ නැහැ. මන්දයත් එයින් මොසපත් වූ පුද්ගලයා සහතේ නරන් කියන්නේ ලෝභයෙන් දේශයෙන් මොසපත්වදී අන්ධෙක්. දැස් පේන්නේ නැති අන්ධෙක් නෙමෙයි. හරි වැරදි තැනනතර හොඳ නරක පේන්නේ නැති අන්ධෙක්. දැන් ඔබ අන්ධෙක් බවට පත් කරලා ඔබෙන් වැඩ ගන්නව නේද මේ ත්‍රිවිධ විතර්කය? බුදුරජාණන් වහන්සේ පහළ වෙන තුරුම මිනිස්සුන්ගෙන් වැඩ ගන්න ඔයගොල්ලෝ තමයි. ඒකට කියනවා මාර වසඟය. අපි මාරයට යටත්. අපිව මෙහෙවනවා මාරෙක්. දැන් පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ තමයි මාර පරාජය කළේ. අපින් තව මොකද මාරෙක් පරාජය කරලා බලන් ඉන්නවා. තව කොහේ හරි මාරෙක් ආවයි කියලා. ඒවා රූපක වශයෙන් පෙන්වලා තියෙනවානේ. නමුත් කාමයේ අරතිය සාපිපාසා අවිරෝධ විරෝධතාවයේ නොමගින් ලබන යසස කියලා 10කට වේලලා තියෙන දසමාර සේනා කියලා කෙලස් නෙවෙයිද? කෙලස් තියෙන්නේ කෙලස් වලට යටපත් වෙලා ජීවත් වෙන්නද කෙලස් නසන්නද? කෙලස් තියෙන්නේ පෘථග්ජන පුද්ගලයාට කෙලසුන්ට වහල් වී අවුල් කරගන්න ජීවිතේ. අන්න ප්‍රඥාවට තියෙන්නේ කෙලස් කියනවා නසන්න. ඒකයි ප්‍රඥාව වැදගත් වෙන්නේ. ඔන්න බුදුන් වහන්සේ වදාරනවා මේ පාර පෙන්වලා තුම් මෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. ඔබ විසින් මේ වැඩේ කරගන්න මම පාර පෙන්වන කෙනෙක් විතරයි. දැන් මේක පිරිත් එහෙම කියන මහත්වරු ඉන්නවා නම් අර ගිරිමානන්ද සූත්‍රයේ පෙන්නනවා කතමාච ආනන්ද පහාන සංඥා කියලා. තවත් සූත්‍රවල පෙන්නනවා වැඩි දියුණු හැටි සම්බන්ධයෙන් අප්පහාන සංඥා කියලා. ඉතින් අපි මේ බුදු සමයේ ප්‍රායෝගික අවධියක නේද ඉන්නේ? ගැඹුරු තැනට ගිහින් නෑ නේද? ඒ සඳහා අවශ්‍ය බණ දන්නේ නෑ නේද බොහෝ දෙනෙක්? ඒ නිසා මේ ත්‍රිවිධ විතර්ක විසින් මොකද කරන්නේ? සහෝදරයෝ වෛරක්කාරයෝ කරනවා. නෝනාසා මහත්තයා දුරස්ත කරනවා ඇතුළතින්. අසල්වාසීන් එක්කලා ගැටුම් ඇති කරනවා. හැමතැනම මොකද වෙන්නේ? අවුල්. ඔබට දකින්න පුළුවන් නම් ඔබ තුල ජනිත වෙලා මෝදු වෙන්නා වූ මේ හතුරු තුන් දෙනයි අපිට මේ දුක් ගෙනත් දෙන්නේ කියලා. මේ කරදරකාරයෝ තුන් දෙනෙක් අපි ගේ ඇතුලේ තියන් ඉන්නේ කියලා එහෙනම් තේරුම් ගත්ත පුද්ගලයා මේ තුන් දෙනා ලවා ගන්න කැමති වෙන්නේ නැද්ද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝභක්ඛය නිබ්බානං, දෝසක්ඛය නිබ්බානං, මෝහක්ඛය නිබ්බානං. මේ තුන ඔබට ඉවර කරන්න පුළුවන් නම් ඊට පස්සේ නිවීමේ හැටි හොයාගත්ත හැකියි. එහෙනම් ඒවා නිසා නිවීම නේද වැහිලා තියෙන්නේ? ඒවා නැති තැන නේද නිවීම තියෙන්න ඕන. එතකොට මෙන්න මේ තුන ප්‍රහාණය කරන්නේ කොහොමද කියන එක සීලයට සමාධියට තේරෙන්නේ නැහැ, ප්‍රඥාවට තේරෙනවා. ප්‍රඥායස චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාපද. මම මොකක් කරන්න ඕනේද මේ සඳහා? ඔන්න බණහනවා කියන එකේ තේරුම ඒකයි. ඒක දන්නේ නැහැ ඉස්සර වෙලා බණහනකොට ඒක කියලා දෙන පුද්ගලයාට සත්පුරුෂ ආශ්‍රය කියනවා, කියලා දෙනක ධර්ම ශ්‍රවණය කියනවා. දැන් ඒගොල්ලෝ හිත ඇතුලේ හැංගිලා එළියට එනකොට ආයේ හැංගෙනොදී අයින් කරන්න දරන මහන්සියට ධම්මානුධම්ම පටිපදාව සහ යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. 1 2 දැනගත් කෙනාට 3 4 කළ හැක. 3 4 තනියෙන් කරන්න බෑ 1 2 නැතුව. ලෝකේ බොහෝ දෙනාට බණ තියෙන්නේ නිකන් කියවන්න උනාට මිය ගියාට පින් දෙන්න ඕන උනාට බණ තියෙන්නේ මිනිස්සුන්ට තේරුම් අරන් හැදෙන්න. දෙවෙනි කාරණයක් තමයි පින්නානුමෝදනාව. නැත්තම් ගෙදරට ස්වාමීන් වහන්සේලා වැඩම කරලා දාන දීලා පරිස්කාර පූජා කරන එක තමයි බුදු සමයේ මියගේ ඥාතින්ට පින් දෙන නිල පුණ්‍ය කර්මය. එතකොට මේ මාධ්‍ය වලට එන පින්නතුනොත් Tamanගේ ඥාතින්ට පින් අනුමෝදන් කිරීම දෙවෙනි අංගයක් වශයෙන් ගත්තට කමන්නේ. ප්‍රධාන කාරණේ ධර්ම දානය. උපන්දිනේ නිමිත්තෙන් මවගේ විවාහ සංවත්සරේ නිමිත්තෙන් මම දැක්ක සමහර ඒවා තියෙනවා. විවාහ සංවත්සර නිමිත්තෙන් ධර්ම දානයක්. 50 වසර පිරිමිනිතෙන් ධර්ම දානයක්. උපන්දිනේ අන්ත කරන්න ඕන වැඩ. තමනුත් යන ගමන් අනිත් අයටත් පාර කියලා දෙන එක. ඒ විදිහට මේ ආගමික චාරිත්‍රවල පෘථග්ජන පුද්ගලයා මම දකිනවා තමන්ට ඕන පැත්තට බුද්ධ ආගම ගෙනියනවා. පෘථග්ජන පුද්ගලයා තමන්ට ඕන පැත්තට බුද්ධ ආගම ගෙනියනවා. එතකොට යන්නේ පරිහානියට.
පෘථග්ජන භාවය අතහැරලා ප්‍රඥාවේ පැත්තට එන්න ඕනේ. එතකොට බුදුදහමට ඕන පැත්තට මිනිස්සයා එනවා. දැන් මේ ඔබේ හිතට එන දේවල් ඔක්කොම ඔබ කියනවා කරනවාද? ඔය වෙලාවකට කියන්නේ කිව්වා කියලා හිතේ තියාගන්න කියලා. ඒ කියන්නේ ආවා කායට වචන එකතු කළේ නැහැ. එහෙම හැකියාවක් අපිට තියෙනව නේද? එකතුනේ නැත්නම් යනවා නේද යා හිතින්. මෙන්න මේ ගතිය දියුණු කරන්න ඕන. එතකොට චිත්ත අභ්‍යන්තරයේ සැඟවි සිටිනා මේ හතර ටික එළියට යනවා. එතකොට හිත පිරිසුදු වෙනවා. අන්න ඒක තමයි ප්‍රඥාවෙන් කරන දේ. සමාධියෙන් කරන්නත් බෑ. සීලෙන් පොරොන්දු වෙලා වලකිනවා. සමාධියෙන් යටපත් වී තියෙනවා. ප්‍රඥාවෙන් විනාශ වෙනවා. එනිසා සීලය සමාධිය ඔස්සේත් ප්‍රඥාවට එන්න පුළුවන්. නමුත් ඉතිහාසය තුළ සීල සමාධි මොකක්වත් නැතුව ප්‍රඥාව උපදවා ගත්ත අයත් ඉන්නවා. ඒක අහින්ද අරක අනිවාර්ය නෑ. ක්‍රමික දියුණුවක් ඒකේ තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ සූත්‍රය තුළ පුද්ගලයෝ හතර දෙනා බෙදෙනවා. සීල සමාධි ප්‍රඥා මොකක්වත් නැති ප්‍රතග්ජනයා. සිල් විතරක් රකින්නවා සමාධි ප්‍රඥා වලට යන්නේ නැහැ. එහෙනම් සිල් වලට විපාක තියෙයි යාට. සීල සමාධි තියෙනවා. එහෙනම් සමාධිය දුකින් මග ඇරලා ඉන්න පුළුවන්. නමුත් ප්‍රඥා නැහැ. සීල සමාධිය ඔස්සේ ප්‍රඥාවට යනකොට මාර්ගඵල හම්බෙන්නේ ඒකේ. එතකොට භව ගමන යාම වෙනකොට භව ගමන නිමාව හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහමේ සීල සමාධිය වලට එහා ගිය පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. ඔය මෙම දහම කියලා කතා කරන්නේ සූත්‍ර දේශනාවලට නෙමෙයි පොත්වලට නෙමෙයි. නිවීමට. නිවීම අයිති වන්නේ ප්‍රඥාවන් සඳහායි කියලා කියන්නේ. ජීවිතය තුළම මේවට කලබල නොවන ගතියට නිවීම කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට නිඳා කරනවා, හොරා කියනවා, තක්කඩියා කියනවා, මිනිමරුවා කියනවා. ඒක සමාජයෙන් ඇහුණානේ. නමුත් ඇතුළතින් ඇවිස්සෙන්න දෙයක් නැතුවම ඒවා සද්දයක් විතරයි. Taman කලබල වෙන්නේ නැතුවම එතකොට නිවිලා තියෙනවා. මේ කලබල වීම බාහිර එකේ වැරද්දක් නෙමෙයි. ඒක උදව්වෙන් Tamanගේ හිතේ ඇතුළේ තිබිලා එන එකක්. ඕක තියෙන කල් එනවා. එදින් නැති වුණ දවසට තේරෙවි නිවීම කොච්චර සුන්දරද කියලා. නිබ්බානම් පරමං සුඛං කියලා කියන්නේ. ඒ නිසා අප මේ ජීවිතය තුළ කැම්බින් මැල්දුම් පැලරුම් ටික සකස් කරන රැකියාවක් හදාගෙන ඒ පමණක් ගත්තොත් එතකොට ජීවිතය ලෞකිකයි. ලෝකෝත්තර සැප අහිමි. එතකොට ජීවිතාවසානයේට අර ත්‍රිවිධ විතර්කයේ බලවත් වීමේ දුක පාලනය කරගන්න බෑ. මේ ටික අයින් කරගන්න පුළුවන් නම් ලෞකික ලෝකෝත්තර සැප දෙකම හම්බ වෙනවා ජීවිතේ. ලෝකෙන් විතර නෙවෙයි එකෙන් පෙන්වන්නේ. ලෞතුරු කියන එක. මෙන්න මේ මග මේ සමාජයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන් දොර දැන් මේක පෙන්වන්නේ ඒකච්චෝ කියලානේ ඕන කෙනෙකුට. ඕන එක පුද්ගලයෙකුට ප්‍රඥා ගරු කරන්න පුළුවන් වෙනවා. ඒ මිනිස්සයා එහෙමනම් ජීවිතය ගත කරන්නේ ප්‍රඥා ගුරු කරන සහ ප්‍රඥාව ආධිපත්‍යයෙන්. එතකොට අර හතුරන්ට ඉඩ දෙන්නේ නැහැ. ඒගොල්ලෝ පරාජය කරන පාර. අදාළ කරුණු තේරුම් ගැනීමට ධර්ම ශ්‍රවණයේ උදව් වෙනවා. ඒකෙන් මම මොකද කරන්න ඕන කියලා තේරෙනවා. කරමින් ඉන්නේ කොතනද? න සීලගරුද? සීලගරු න සමාධිගරුද? නැත්නම් සීලගරු සමාධිගරු ප්‍රඥාගරුද? අර එකක්වත් නැද්ද? ඔය පුද්ගලයෝ හතර දෙනා. ක්‍රමෙන් ඉදිරියට එන ආකාරය පෙන්වන්නේ. අදාළ කරුණු තේරුම් අරගෙන ජීවිතය සුන්දර කරගන්නට. ජීවිතයේ ගැටුම් වලින් අවම කරගන්නට. ජීවිතේ විඳවනවා වෙනවට ජීවිතේ විඳින්න ඔබට මේ බුදු සමය උදව් උපකාර වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මදේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ ගිරිඋල්ල කුඩගම්මන පදිංචි ලක්ෂ්මන් ජයතිලක පුතණුවන්, මානෙල් ශ්‍රියානි ජයතිලක දියණිය, නාලනී ඒකනායක ලේලිය සහ ඩී.එම්. චන්ද්‍රපාල බෑනුනුවන් යන පවුලේ අය විසින් උන්ට බලාපොරොත්තු වගේක් තිබෙනවා. 2022 මාර්තු මාස 4 වෙනි දිනට පරලෝසපත් වී වසර 2ක් සපිරෙන කුඩගම්මන පදිංචිව සිටි විශ්‍රාමික පාඨශාලා පරීක්ෂක සීමු ජයතිලක පියාණන් හා ඇලිස් සමරසිංහ මෑණියන් ද වසර 21කට පෙර පරලෝසපත් ටී.ආර්. රන්මැණිකේ මව හා වසර 14කට පෙර පරලෝසපත් ඊ.එම්. පුංචිරාල පියාණන්ද කියන්නා වූ දෙමාපිය යොලවල් දෙකක් මුල් කොටගෙන සහ ඇතුළත් කොට ඇති පරලෝසපත් පරම්පරාවේ සියලු ඥාතීන්
ගෞරවයෙන් සිහිපත් කරන අතර යමෙක් පින බලාපොරොත්තු වෙත්නම් ඒ හැම දෙනා පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ට මතු භවකදී මිනිසත් බව ලැබීමටත් බුද්ධාදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවන ලබා ත්‍රිවිධ විතර්කයේ ප්‍රහාණය මග තේරුම් කර ගැනීමෙන් නිවන් මඟ හෙළි කර ගන්නටත් හේතු වේවා යන්න ඔබේද මගේද ප්‍රාර්ථනා වෙනවා. ගෞරවනීය දේශකයන් වහන්සේලාත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැනි ශාසනික සේවාන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබීමට මේ පුණ්‍ය ධර්මයේ හේතු වේවාත් කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව සඳහා මූල්‍ය දායකත්වයෙන් දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දානෙන් ධර්ම ශ්‍රවණයෙන් සහ දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා ඉතින් සඳහන් කළා වූ පරලෝසෙපත් මව්පිය යුවළවල් දෙකල ඇතුළත් කොට ඇති පරලෝසෙපත් වන් ලැබෙනා වූ සියලු ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්න. යමෙක් ඔබේ උදව්ව පින් වශයෙන් බලාපොරොත්තු වෙත්නම් පින් අනුමෝදන් කරන ජීවිතය සපවත් කරගනිත්වා නැත්නම් උපහාරයක් වේවා. ඔවුන්ට මතු උපදනා භවයකදී මිනිසත් බව ලැබීමටත් බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍රයන් ලැබීමටත් ත්‍රිලක්ෂණ වැනි දහම් කරුණක අවබෝධයෙන් නිවන් මඟ හෙළි කර ගන්නටත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ පවුලයට සහ ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් මේ ක්‍රමික ප්‍රතිපදාවේ සීල සමාධි ප්‍රඥා ගරු නොකිරීමෙන් ගරු කිරීම තුළ යන්න පුළුවන් මාර්ගයක් තිබෙනවා. ඒ මඟ තේරුම් ගන්නට ලැබීම තුළින් ලබාගත් ජීවිතයේ මනුස්සකම වගේම බෞද්ධකමේ උපරිම ඵලය ලබාගෙන ලෞකික සැනසීම වගේම ලෝකෝත්තර සැනසීමටත් ජීවිතයට කැඳා ගන්නට මෙම අවබෝධයේ හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බිහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධං සරණං මෝහක්ඛයෝ නිබ්බානං